හරි ප්‍රති. පුතාලට මං ඇහෙනවද? හරි. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම දැන් පුළුවන් පුතාලට කැමරා ඔන් කරගන්න. අපි ඉතාමත් ප්‍රබල පාඩමක සුපිරිම තැනක ඉන්නේ. පුතාලට වැඩිය මම ඊය සතියේ රෙකෝඩින් එක බලලා ලෑස්ති වෙලා ආවේ. හරි. නවත්තපු තැන සියල්ල මන් දන්නවා. පුතාලා දන්නවද දන්නේ නැහැ. ඊය සතියේ නෝට් එක චුට්ටක් බලා ගන්න. අද ගොඩක් දෙනෙක් ට්‍රිප් ගිහිල්ලා විනෝද ගමන් ගිහිල්ලා රංගනයක් අද නටන දවස් ටිකක් මේ දවස්වල යන්නේ. සතුටුයි. එහෙම තියෙද්දි ආදරණීය පැටව් ටිකක් දිගටම පන්ති එනවා. ඒ තමයි ජෙනුවින් දෙමාපියන්ගේ ජෙනුවින් දරුවෝ. හරි. සමහරුන්ට මේකේ වටිනාකම තේරිලා නැහැ. වටිනාකම තේරෙනකොට ගොඩක් පරක්. ට්‍රිප් යන්න එපා කියලා තියෙද්දි ගොඩක් දෙමාපියෝ මේ දවස්වල ට්‍රිප් ගිහිල්ලා තියෙනවා. මාර සතුටුයි. ඒ ගැන මම තවත් කතා කරන්නේ නැහැ. විරිලැජ්ජ නැතිකම කියන්නේ කතා කරලා කියනවා සර් රෙකෝඩින් එක ගන්න පුළුවන්ද? හරිද? හරිද? බන්තියන්නේ නැහැ. රෙකෝඩින් ගන්න පුළුවන්ද කියලා. හරි. හරි. කමක් නැහැ. ඒක ඉතින් දෙමාපියෝ ගත්ත තීරණයක් නිසා අපිට මොකුත් කියන්න බෑ. හරි. පුතේ ලස්සන පාඩමක ලස්සනම තැනක අපි ඉන්නේ. ඒ නිසා මේ අද මේ දේශනය තියෙන්නේ. අද මේ දේශනයෙන් ඔබ 11 වසරට පරිණත කරනවා. ඒ කියන්නේ තාම ඔබ 11ට අඩිය තියුව විතරයි. අද එන්නනවා. අද මේ දේශනයෙන් පස්සේ පුතාලට පාස් පේපර්ස් මට්ටමට අඩිය තියන්න පුළුවන්. ඒ කියන්නේ පරිණත 11 දැන් ඔයාලගේ විභාග ලියන්න ඉන්න අයියා කෙනෙක් අක්කා කෙනෙක් ගානටම ඔබේ දැනුම දැන් පරිණතයි. ඒ කියන්නේ සාමාන්‍ය පෙළ මට්ටම දක්වා අවශ්‍ය ගණිත ප්‍රස්ථාර සම්බන්ධී දැනුම දීලා ඉවරයි. හරි. අද මම උත්සාහ කරනවා උපරිම දුරට. ඉතින් එතෙන්ට අවංකවම සම්බන්ධ වුණු සෙට් එකක් සිටීම සම්බන්ධයෙන් මාර සතුටුයි. මතක තියාගන්න මහත්තයෝ වැපුරුවොත් තමයි අස් වෙන්න හම්බෙන්නේ. හරි. වපුරන් නැතුව එක දිගට පන්තියේ නැතුව මගේ හයිත් ගාවට හොඳ රිසල්ට් එකක් නම් දාන්න බෑ. ඔබ කොච්චර දක්ෂයෙක් වුණත් ඔබගේ ඇතුලේ පිළිවෙලක් නැත්තම් පිළිවෙලකට පන්ති එන්නේ නැත්තම් ඔබට හොඳ රිසල්ට් එකක් දාන්න බෑ. දාන්න දෙන්නෙත් නැහැ. සබා ධර්මයේ විසින් එහෙම ලොකු රිසල්ට් එකක් දාන්න දෙන්නේ නැහැ. එහෙම වුණොත් සබා ධර්ම වෙනස් වෙන නිසා. වපුරපු මිනිස්සුන්ට අනිවාර්යෙන්ම අස්වැන්න හම්බ වෙනෝමයි. ඒක කාටවත් නවත්තන්න බෑ. තව අපිට පුතේ අවුරුදු 1කමාරක් වගේ කාලයක් තියෙනවා. ඒ නිසා කිසිම නෑ. හිමින් ලස්සන උදයන්ගස කියලා දෙනවා. හරි. ගිය සතියේ මගේ පුතාට ඉගෙනුවා කොහොමද ප්‍රස්ථාර භාවිතයෙන් සරල සමගාමී සමීකරණයක් විසඳන්නේ කියලා. නේ පුතේ. ගිය සතියේ සුපිරියටම ඉගෙනුවා ප්‍රස්ථාර භාවිතයෙන් සමගාමී සමීකරණ විසඳීම. නියමෙටම කරා දඩ ගණන් දෙකකුත් හදලා සුපිරියටම හදලා එතනින් තමයි අවසන් කරේ. හරි. අද උදයන්ගස අමුතු තැනකට ඔබ අරන් යන්න හදා. හරි. ලියන මාතෘකාව. ලියන මාතෘකාව. හරි. මාතෘකාව ලියන්න. ප්‍රස්ථාරයක පරාස හඳුනා ගැනීම. ලියන මාතෘකාව. ප්‍රස්ථාරයක පරාස හඳුනා ගැනීම. ප්‍රස්ථාරයක
පරාස හඳුනා ගැනීම. හරි. ඒ යටතේ අනුමාත්‍රිකාවක් ලියන්න. ඒ යටතේ අනුමාත්‍රිකාවක් ලියන්න. අවම හැඩති ප්‍රස්ථාරයක පරාස හඳුනා ගැනීම. ඒ යටතේ අනුමාත්‍රිකාවක් ලියන්න. අවම හැඩති ප්‍රස්ථාරයක අවම හැඩති ප්‍රස්ථාරයක පරාස හඳුනා ගැනීම. හරි. අවම හැඩති ප්‍රස්ථාරයක පරාස හඳුනා ගැනීම. හරි. සියලුම දෙනා පෑන පැත්තකින් තියන්න. බොරු කියන්න ඕනේ ගැඹුරුයි. හරි. 100කට ඉගැන්නුවොත් 20ක් වගේ තමයි මේක හරියටම තේරුම් ගන්නේ. මෙලෝදියක් තේරෙන්නේ නැහැ. පට්ටපල් බොරු කියලා තමයි හිතෙන්නේ. කරන්න දෙයක්වත් නැහැ. මං උගන්වනවා. මේක උගන්වන්න ඕනනේ. තේරුම් නැති වුණොත් මං දෙවෙනි පාර හරි කියලා දෙන්න. එයින්ද අහන් ඉඳහන් වටපිට බලන්න එපා. අනම්මනම් කතන්දර වලට යොමු වෙන්න එපා. හොඳට අහන් ඉන්න. භාවනාවක් වගේ අහන් හිටියොත් මේක ලස්සනටම තේරෙනවා. මේක 10 දිත් ඉගෙනනවා. හරි. x අක්ෂය y අක්ෂය අවම හැඩති ප්‍රස්ථාරය. චුට්ටක් වෙනස් නේ. හරි හරි බලන්න. මමනේ කියන්නේ. මම කියන විදිහට තේරුම් ගන්න. හරි. බලාගෙන ඉන්න. හරි. ප්‍රස්ථාරය. හරි. අවම හැඩති ප්‍රස්ථාරයක්. දැන් පෑන පැත්තකින් තියන්න. උදයංග සර් උදයංග සර් සුපිරියටම කියලා දෙනවා. හරි. මගේ පුතාලා දන්නවා බිඳුවෙන් උඩ y ගේ ධන පරාසය බලන් ඉඳහන් බිඳුවෙන් උඩ y ගේ ධන බිඳුවෙන් යට ශ්‍රිතේ ඍණයි. හරිද? හරි හරි සර්. ඒක අපි දන්නවා සර්. ආහා. මෙන්න මෙතන කැපිලා තියෙන්නේ ඍණ a ගෙන්. මෙතන කැපිලා තියෙන්නේ ධන b ගෙන් කියලා හිතමු. හැමතිස්සෙම එකම තැනින් කැපෙන්නේ නැහැ. 10 දිනම් කැපෙනවා. 10 දිනම් මේ පැත්ත ඍණ a නම් මේ පැත්ත ධන a. හැබැයි 11 දී එහෙම වෙන්නේ නැහැ. 11 දී පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනස් වෙන්න පුළුවන්. ඇයි ඒව පස්සේ කියලා දෙන්න. දැන් බලා ගන්නකො. හරි. දැන් පුතේ දැන් හිතන්න මම මෙතන මිනිස්සෙක් අඳිනවා. නිකමට ලස්සන මිනිස්සෙක්. මේ මිනිස්සයට තියෙන්නේ කන්ද බහින්න. එතකොට බෑවුමක් අඩුවීමක් අඩු වෙලා. ඔබට පේනවා මේ මිනිහගේ ගමන් මාර්ගේ අඩු වෙලා මෙතන ඉඳලා වැඩි වෙලා ඔබට පේනවා ඇති. මේ ටික හරි ලේසියෙන් බැස්සට මේ ටික හරි අමාරුවෙන් නගින්න. ඔක තමයි අවම ශ්‍රිතයක ගමන් මාර්ගය. හරි. දැන් පුතේ මේ මිනිහා සින්දුවක් කියනවා. මේ සින්දුව ඔබ කවුරුත් අහලා තියෙනවා. මොකද්ද?
ඔන්න බලන්න. මෙතෙන්දි ධනනේ. මෙතෙන්දි ශ්‍රිතය ධන. ඔන්න බලන්න. ධන 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 මෙතෙන්දි සද්ද නැතුව ඉන්නවා. ඇයි ඒ? මෙතෙන්දි බිඳුව ධනත් නැහැ ඍණත් නැහැ. මතක තියාගන්න මෙතෙන්දි යන්නේ ගොළුව වගේ. මෙතෙන්දි යන්නේ ගොළුව වගේ. මේක පැන්න ගම ඍණ 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 හරිබ්බා ඍණ 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 අන්න ඍණ ආයිමත් අඩු වුණා මෙතන ඉඳන් වැඩි වෙනවා ඍණ 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 මේ හරියදී ඍණනේ ඍණ 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 හරිබ්බා ඍණ 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 මෙතෙන්දි සද්ද නැතුව ඉන්නවා ඍණත් නැහැ ධනත් නැහැ බිඳුවයි පැන්න ගම ධන 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 අන්න අත උස්සන්න මේ මිනිස්යාගේ ගමන් මාර්ගේ ඒ කියපු සින්දුව තේරුණු කට්ටිය ඔන්න ඕක තේරුණා නම් බං ඕනම ගානක් හදන්න පුළුවන් සර් සුපිරි සර් මරු නියමයි thank you හරි එහෙනම් මතක තියාගන්න චූටි මෙන්න මෙතන ඉඳන් මෙතන පරාසයට කියන්නේ මේවට කියන්නේ ධනව මොකද්ද වෙන්නේ අඩු වෙනවා එහෙනම් මේකට කියන්නේ මේ පරාසයට කියන්නේ මොකද්ද ශ්‍රිතය ධනව මොකද්ද අඩුවන පරාස පරාසය ශ්‍රිතය ධනව අඩුවන පරාස මට කියහන් දෝනි පුළුවන් එකෙක් ඉන්නවා නම් මෙන්න මෙතන ඉඳන් මේ පරාසය මොකක්ද පුළුවන් නම් කියන්න ඍණව ඍණව මොකද්ද වෙන්නේ අඩු වෙනවා ආන්න ශ්‍රිතය ඍණව අඩුවන පරාසය දැන් කටඇල්ල කියන්න මගේ දෝනි මේ ටික මොකද්ද මේ ටික ඍණව මොකක්ද වෙන්නේ වැඩි වෙන ඍණව ශ්‍රිතය ඍණව ශ්‍රිතය ඍණවන පරාසය ශ්‍රිතය ඍණවන පරාසය ශ්‍රිතය ඍණවන පරාසය ඊළඟට මේ ටික ධනව මොකද්ද වෙන්නේ ඔව් ධනව වැඩි වෙනවා එහෙනම් ශ්‍රිතය ධනව වැඩි වන පරාසය අත උස්සන්න මේක තේරුණු කට්ටිය සුපිරියටම ලියා ගන්න පුතේ ලස්සනට ලියා ගන්න පාට පෑට පෑන් දාලා ඉක්මන් කරන්න
හරි. තේරුණාද පුතේ? හරි. ඇඳලා ඉවරද? හරි. දැන් සියලු දෙනාම ගන්න රතු පෑන අතට. ඒ මොකටද සර්? ඉන්නකෝ. අමුතු දෙයක් දෙන්න හදන්නේ. රතු පෑන අරගෙන ලියන්න. මෙය මෙතන ලියන්න. විභාගයට අසන්නේ නැත. ලියනෝකෝ. මම කියලා දෙන්නම් හේතුව. මේ පරාසය විභාගයට අසන්නේ නැත. කපලා දාන්න. ඌ වැඩක් නැහැ. විභාගයට අසන්නේ නැත. විභාගයට අසන්නේ නැත. ඒ මොකද ඉන්නෝ කියලා තාම කීවල දුන්නේ. මේකත් විභාගයට අසන්නේ නැත. යකෝ. ඇයි ඒ? මොකද දන්නේ නැහැ නේ. කේස් එක මොකෝ? මොකක් හරි වැරද්දක් කළාද? අනේ පව් සර්. උන් දෙන්න. නෑ උන් දෙන්න වැඩි. වැඩි කපලා දාන්න. විභාගයට අහන්නේ නැහැ. හරි. දැන් පුතාලා මගෙන් අහන ප්‍රශ්නේ තමයි. ඇයි සර් ඔය අසාධාරණ වැඩේ කරේ? පුතේ මතක තියාගන්න කවදාවත් ප්‍රස්ථාරයක් නවතින්නේ නැහැ. යකෝ. එහෙම වෙන්න පුළුවන්ද? මේ නැවතිලා තියෙන්නේ. මේ පුතේ අපි අඳින පරාසයෙන් නැවතිලා. නමුත් පැටියෝ මතක තියාගන්න ප්‍රස්ථාරයක් කවදාවත් නවතින්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙන් යනෝ ධනානන්තය දක්වා. මේක යනෝ ඍණානන්තය දක්වා. පැහැදිලිද? ඒක උසස් පෙළදී උගන්වන්නේ. අනන්තය කියන කතාව සාමාන්‍ය පෙළදී උගන්වන්නේ නැහැ. අනන්තය කියන කතාව අනන්තය සාමාන්‍ය පෙළදී අර්ථ දක්වන්නේ නැහැ. ඒ නිසා මේ දෙන්න අහකට අහන්නේ නැහැ. අනන්තය ගැන උගන්වන්නේ නැති නිසා මේ දෙන්න කවදාවත් විභාගයට අහන්නේ නැහැ. අඩු මරුනේ සර්. මරු නියමයි. සුපිරි සර්. හරි. එතකොට සර් මේ දෙක අහනවද? ඔව් අනිවාර්යයි. මේ දෙක අහනවා. හරි. මේ දෙකේ අහනවා පුතේ එක්සි පරාසය. ඒ මොකද්ද? ආගෙන ඉන්න. සුදුනෝනා නියමෙටම තේරුම් කරලා දෙන්න හදන්න. ඒ කියන්නේ ආගෙන ඉන්න. මේ මිනිහා ආගෙන ඉන්න. මේ මිනිහා මෙතන ඉඳලා මෙතෙන්ට යනකොට මෙතන ඉඳලා මෙතෙන්ට යනකොට x ගේ සිදුවුණු වෙනස මෙතන ඉඳන් මෙතෙන්ට යනකොට x ගේ මේ ටික නේද? පිළිගන්නවද? අත උස්සන්න තේරුණු කට්ටිය. ආන් මෙතන ඉඳන් මෙතෙන්ට කවුරු හරි යනකොට x ගේ සිදුවුණු වෙනස මෙන්න මේ අතර වෙනස. මෙතන ඉඳන් මෙතෙන්ට x ගේ වෙනස. එහෙනම් පුතේ ගන්න පුළුවන් ඍණ ඒත් බිඳුවත් අතර. එහෙනම් ලියනවා ඍණ ඒත් බිඳුවත් අතර. නැත්තම් ඔක ලියන්න පුළුවන් අසමානතාව වලින් ඍණ ඒට වඩා වැඩි x බිඳුවට වඩා අඩුයි. ඍණ ඒට වඩා වැඩි බිඳු මෙන්න මේ ગેප් එක. ඍණයට වඩා වැඩි බිඳුවට වඩා අඩුයි. x පරාසය. අත උසන්න තේරුණු කට්ටිය. ලියා ගන්න. x අගේ පරාසය. එතකොට සර් විභාගයට හැමතිස්සෙම අහන්නේ x පරාසෙද? ඔව්. හැමදාම අහන්නේ ඔය රෙද්ද තමයි. ඕක තමයි හැමදාම අහන්නේ. සිතය ඍණවන x පරාසය. ඍණ ඒත් බිඳුවත් අතර. අසමානතා ලකුණු වලින් ලියන්නේ ඍණ ඒට වඩා වැඩි බිඳුවට වඩා අඩුයි. නිකේතා තේරුණාද පුතේ?
ඔව්. හරි. ඊළඟට ඊළඟට දැන් පුළුවන් චන්ඩියෙක් ඉන්නවනම් ලියන්න. මෙයාගේ එක්සි පරාසය ලියනවා බලන්න. වැඩෙන්නම් ලියනවා. ඔට්ටුයි. ඔට්ටුයි බෑ. ඔට්ටුයි බෑ. වැඩෙන්නම් ලියනවා බලන්න. ඔබ දක්ෂයෙක්. ලිව්වොත් නම් ඉතින් පට්ටම දක්ෂයෙක්. සර් ෆිසිකල් ක්ලාස් පටන් ගන්නවද? පටන් ගන්න හිතක් තියෙනවා. ලබන සතිය වෙනකොට මොනව කරගනිත් දන්නේ නැහැ. මොකද මේ යන ට්‍රිප් වල හැටියට මැච් එකක් තිබුණා ෆයිනල් එක. මං හිතන්නේ මිනිස්සු හිටියා 50000ක් විතර. LPL ෆයිනල් එකේ. ඔය hina වෙන්නේ ගියපු කට්ටිය. නිසලේ එහෙම ගියේ නෑනේ. නෑනේ. හරි. ඉතින් සුපිරි. එහෙම තමයි ඉන්න ඕන. පිට් එකේ ඉන්න ඕන. හරි. ඔට්ටුයි ලියන්න. එකෙක්ටවත් බෑ. පුළුවන් නම් ලියහන් බලන්න. ඔට්ටුයි බෑ. මන් දන්න මෙතන ඕක ලියන්න එකෙක් නෑ. සර් හිතන් ඉන්න විදියනේ. අනේ සර් ඕනම මෝඩේට තේරෙනවා. මිනිහා මෙතන ඉඳන් මෙතෙන්ට යනකොට x ගේ වෙනස් වෙන්නේ බිඳුවේ ඉඳන් b දක්වා. අනේ සර් හිතුවේ අපි මේ මෝඩයෝයි කියලා. බිඳුවත් ධන b අතර නැත්තම් බිඳුවට වඩා වැඩි x ධන b ට වඩා අඩුයි. අත උස්සන්න මේක ආවන. yes yes මගේ අයුන්ට පුළුවන් ඕවා. විල්ලෙච්ච. මගේ අයුන්ට ඕව බැරි නම් උදයන්ග සර්ගෙන් වැඩකුත් නැහැ. අපරාධ. මතක තියාගන්න මහත්තයෝ, ඍජුව මතක තියාගන්න. ඔබ උසස් පෙළ මැක්ස් හරි බයෝ හරි කරන්න ඉන්නවනම් විතරක් මගේ පන්තියෙන්. නැත්තම් එන්න එපා. ආර්ට් කොමර්ස් වලට මං ගැලපෙන්නේ නැහැ. තරහ වෙන්න එපා. ඇත්ත කතන්දරේ. ඒ කට්ටියන්ට මෙච්චර ගැඹුරට ඕනේ නැහැ. ඒ කට්ටියන්ට මෙච්චර ගැඹුරට ඕනේ නැහැ. හරි. හරි. පුතේ. දැන් මං ප්‍රශ්නයක් දෙනවා. ඔට්ටුයි මේ පන්තියේ එකෙක්ටවත් හදන්න බෑ. හැදුවොත් එයා අනිවාර්යයෙන්ම මැක්ස් කරන්න ඕන. ඔට්ටුයි. පුළුවන් නම් කියන්න මෙන්න ප්‍රශ්නේ. ශ්‍රිතය ඍණවන එක්සි පරාසය. මට ඉඩ නෑ. පුළුවන් නම් යටින් ලියන්න. මට ඉඩ නැති නිසා මං උඩින් ලියනවා. මෙන්න මේක හොයන්න. තරු ලකුණක් දාලා. ශ්‍රිතය ඍණවන එක්සි අගය පරාසය. කොහොම තමයි විභාගෙට අහන්නේ. පුළුවන් නම් හොයන්න. ඔට්ටුයි බෑ. ශ්‍රිතය ඍණවන. ශ්‍රිතය කියන්නේ ප්‍රස්ථාරයට. ප්‍රස්ථාරයට කියන තවත් නමක් තමයි ශ්‍රිතය. තවත් නමක් තමයි y. මතක තියාගන්න. y වලට තමයි ඔය හැම එකම කියන්නේ. y වලට තමයි ශ්‍රිතය කියන්නේ. ප්‍රස්ථාරය කියන්නේත් y වලට. ඇත්තද සර්? ලොකු දෙයක්. අපි දැනන් හිටියේ නෑ සර්. හරි. ඇදුවා. පට්ට. සුපිරි. බලමු. මන් දන්නෝ හිතලා මගේ පැටව් මගේ ළමයින්ට පුළුවන් වෙන්න ඕන හිතලා දෙයක් කරන්න. ගෙදර කුණු ගොඩක් වැටලා තියෙනවා නම් අම්මා කියනකන් ඉන්න හොඳ නැහැ. Tamanට හිතිලා වැඩක් කරන්න තේරෙන්න ඕන. ඒක තමයි ප්‍රායෝගිකතාවය. හරි. ශ්‍රිතය ඍණවන. ඔන්න උත්තරේ.
බලාගෙන ඉන්න. ධන 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 අන්න පුතේ. මෙතන පැන්න ගමන් රින 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 අන්න පැටියෝ මෙතන ඉඳන් මෙතෙන්ටම රින නේද? යට මේ ටිකම රින. එහෙනම් අපෙන් අහන්නේ රිනවන ශ්‍රිතේ රින වෙන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට. එතකොට එතන එක්සි පරාසය රින ඒත් ධන බීත් අතර. එහෙනම් උත්තරේ රින ඒත් ධන බීත් අතර. අතර ඔක අසමානතාවලින් ලිව්වොත් රින ඒට වඩා වැඩි x ධන බීට වඩා අඩුයි. අත උසන්න මේක මට කලින් කරා නම් ඇත්තටම ඔබ මැක්ස් කරන්න ඕන දරුවේ. සර් මොකද ඔය මේ හැමතිස්සෙම මැක්ස් ගන්න? සර්ට මොකක් හරි ඔළුවේ වැදුනද? නෑ නෑ පුතේ. අපේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමේ මහ කරුමක්කාර දෙයක් වුණා පුතේ. තාර්කික විෂයක් හඳුන්වලා දුන්නා. ඒ නිසා දැන් ලංකාවේ මැක්ස් බයෝ කරන සෙට් එක අඩු වෙලා. මැක්ස් බයෝ කරන සෙට් එක අඩු වෙලා පුතේ. ඇත්තටම මම දකින්න දෙයක් කියන්නේ. අපේ ඉස්කෝලෙත් එහෙමයි. ඒ නිසා මට ඕන බුද්ධිමත් පිරිසක් රටේ නායකත්වයට පත් කරන්න. ඒ නිසා මැක්ස් බයෝ කරපු එකෙක් ඔය අර 225න් අඩුම තරමේ 175ක් මැක්ස් බයෝ කරපු සෙට් එකක් හිටියොත් රට බේරගන්න පුළුවන්. ඒ නිසා උන්ට හොඳට මොලේ තියෙනවා. හිතන්න පුළුවන්. ඒකයි. මැක්ස් බයෝ කරන්න කියන්නේ ඒකයි. හරි. රයිට්. සුපිරිනේ. ඒක සර් තේරුණා සුපිරියටම. හරිනේ. ඒක තේරුණා සුපිරියටම. හරි. දැන් අපි බලමු මේ ඇන්දේ අවමයකටනේ. ඊළඟට අපි බලමු උපරිමයකට. ලියන්න මාතෘකාව. උපරිම ශ්‍රිතයක පරාස හඳුනා ගැනීම. උපරිම හැඩති ප්‍රස්ථාරයක 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 පරාස හඳුනා ගැනීම. හරි. මම ඔබට තනියෙන් හිතන්න අවස්ථාව දෙනවා. විනාඩි 8ක් දෙනවා. පුළුවන් චණ්ඩියෙක් ඉන්නවනම් වැරදුනාට කමන්නේ. වරදින එක මනුස්ස ගතියක්. නැවත හදන එක දේව ගතියක්. වැරදුනාට කමක් නැහැ. තනියෙන් මේකේ පරාස ටික ලස්සනට විස්තර කළ දිහම් බලන්න. හරි. කලින් දැනුමෙන් පුළුවන්. පුළුවන්ද? පුළුවන්. මේක ඍණ A. මේක ධන B. ඔට්ටුයි. බලමු. මම කොහොමත් කරනවා. මට කලින් හිතලා කරන්න පුළුවන්ද බලන්න. එහෙම වුණොත් විභාග කොට දාගන්න පුළුවන්.
හරි. නියමටම තේරුණා සර්. thank you. ඒක තමයි. ගුරුවරයෙක්ගේ අතින් වෙන්න ඕන දරුවා ඉස්සර කරන්න ඕන. ගුරුවරයා ඉස්සර වුණොත් ළමයා වර්ධනය වෙන්නේ නැහැ. ගුරුවරයා වර්ධනය වෙනවා. හරි. මගේ ඉතින් වර්ධනය වෙන දෙයක් නැහැ. කිලෝ 100 ගාණක් තියෙනවා. හරි ගන්න. හරි. හරි පුතේ. තා වෙලාව ඕන නම් ටයිම් කියලා දාන්න. නැත්තම් කියන්න මං හදලා දෙන්න. හරි. තා වෙලාව ඕන. හරි පුතේ. හරි. වෙලාව ඇති පුතේ. දැන් මිනිහා ඉන්නේ මෙතන. චූටි. මිනිහා ඉන්නේ මෙතන. එතකොට මේ ටික ධන පුතාලා දන්නව මේ ටික ධන ටික. මේ ටික ඍණ. චූටි. මිනිහා මෙතන ඉන්නේ. මිනිහට තියෙන්නේ නැක්මක්. නැකලා මෙතනින් බැස්මක් තියෙන. උපරිමයටම ගිල බහිනවා. ඔක තමයි ගමන් මාර්ගය. හරි. මෙතන ඉඳලා රින මෙතෙන්දි සද්ද නැහැ. ඇයි? එතෙන්දි බිඳුව. බිඳුවට ධනත් නැහැ රිනත් නැහැ. ධන බැස්ම. ධන ෂේප් එකේ බහිනවා. මෙතන මුකුත් නැහැ. රින. ඔබට දැන් තේරෙනවා. එතකොට පැටියෝ මට කියහන් මේ මොකද්ද පරාස? මෙන්න මේක. ඍණව ශ්‍රිතය ඍණව මොකද්ද වෙන්නේ? වැඩි වෙන. එහෙනම් පුතේ මේ ටික ශ්‍රිතය ඍණව වැඩි වෙන පරාසය. ඒක හරි. දැන් මට කියන්න දෝනි මේ ටික මොකද්ද? ධනව මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. චිතය ධනව
වැඩි වන පරාසය. හරි. ඒ ටිකත් හරි. ඊළඟට මට කියන්න මය අම්මා මේ ටික ධනව මොකද වෙන්නේ? අඩු වෙනවා. අඩු වන පරාසය. මය අම්මා මේ ටික ඍණව මොකද්ද වෙන්නේ? අඩු වෙන. ශ්‍රිතේ ඍණව අඩු වෙන පරාසය. හරි. අවංකෙම අත උස්සන්න. මේ හතර හරිනම් අත උස්සන්න. පට්ට, සුපිරි, මරු, මැක්සා, මැස්ස නෙමෙයි මැක්සා. ඒකේ තියෙනනේ. රස්තියාදු වචනක් තියෙනනේ. මා තාම කොල්ලනේ. තාම කොල්ලා. අවුරුදු 40 ගානක් වෙන්නේ. හරි. හරි. දැන් පුතේ ඔයාලට තේරෙනවා මේ දෙන්න විභාගයට අහන්නේ නැත. විභාගයට අසන්නේ නැත. ඇයි ඒ? ඍණානන්තයයි ධනානන්තයයි අර්ථ දැක්වෙන්නේ නැති නිසා. හරි. මේ දෙන්න අහනවා. එක්සි පරාසය. පුළුවන් නම් ලියහම් පුතේ. ඔබට අවස්ථාව දෙනවා විනාඩි 2ක්. ඉක්මන් කරන්න. එක්සි පරාසය. සර් දෙවෙනි වාර විභාගේ තියෙනවද? තියෙනවා පුතේ. කිසි දෙයකට බය වෙන්න එපා. උදයංග සර්ගේ පේපර් ක්ලාස් එකට ආපු එකෙක්ට දශමයකටවත් බය වෙන්න එපා. hina වෙවි ලියන්න පුළුවන්. මහා විලි ලැජ්ජ නැති පේපරයක් තියෙන්නේ. පේපරේ ගත්තම hina යාවි. hina වෙන්න එපා. මොකද ගුරුවරයාට හොඳ නැන්නේ. පේපරේ ගත්තම hina යාවි. මෝඩ පේපරයක්. හරි. හරි. පුතේ මිනිහා මෙතන ඉඳන් මෙතෙන්ට යනකොට x ගේ වෙනස ඍණ a බිඳුවත් අතර නැත්තම් පැටියෝ අසමානතා වලින් අත උස්සන මේ දෙක ආපු කට්ටිය මරු පට්ට සුපිරි නියමයි. මට කියන්න මම අම්මා මෙතන පරාසෙ මෙතන ඉඳන් මිනිහා මෙතෙන්ට එනකොට මෙතන බිඳුවත් ධන බීත් අතර නැත්තම් අසමානතාවලි හරි අත උස්සන්න ඒක හරියට සුපිරි හොඳයි. වැඩ කරන එකෙක් මට අහුණා නම් ඒ ඇති. වැඩ කරන්නේ නැති එකෙක්ට මට අහුණාට හරියන්නේ නැහැ. මගේ පන්තියෙන් එපා. ඌ වැඩක් නැහැ. හරි? කවදාවත් මම ඔලු ගෙඩි මං ගණන් කරන්නේ නැහැ. ළමයි දෙන්නද හරියට වැඩ කරන්නේ උන්ට ගන්නනවා. එච්චරයි. හරි. දැන් මං ඔන්න අභියෝගෙ දෙනවා. මට කියන්න ශ්‍රිතය ධනවන එක්සිපරාස ධනවන ඕක තමයි විභාගෙට අහන්නේ. සුදු නෝනා ලියන්න. ශ්‍රිතය ධනවන
එක්සි පරාසය ඕක විභාගයට අහනෝමයි සොයන්න ශ්‍රිතය ධනවන එක්සි පරාසය සොයන්න ශ්‍රිතය ධනවන එක්සි පරාසය සොයන්න ශ්‍රිතය ධනවෙන්නේ ඔව් පුතේ ධන වෙන්නේ බලන්න මේ ටික ඍණ මේ ඔක්කොම ධනනේ එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට ශ්‍රිතය කියන්නේ ප්‍රස්ථාරය ධන වෙන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට එහෙනම් ඍණ ඒත් ධන බීත් අතර ඍණ ඒත් ධන බීත් අතර වචනෙන් ඕනනම් ලියන්න පුළුවන් ඍණ ඒත් ධන බීත් අතර ඍණ ඒත් ධන බීත් අතර සර් thank you සුපිරියටම තේරුණා හොඳේ මගේ පුතාලට පොඩි ඇඟට ගැම්මක් එන්න පොඩි ඇඟට ගැම්මක් දෙන්නද බූස්ටර් එකක් දෙන්නද හා කියන කට්ටියත් උස්ස බූස්ටර් එන්නතක් දෙන්නද හරි ඔබ හරවන්න 2016 පොඩක් ඉන්න පොඩි බූස්ට් එකක් දෙන්න හදන්න ඒ කියන්නේ ඇඟට ගැම්මක් එනවා මේ විභාග ප්‍රශ්නයක් පෙන්නුවම අන්න 2014 දෙවනි පේපරේ දෙවනි පත්‍රයේ ඒ කොටසේ දෙවනි ගාන හදන්න නෙමෙයි කියන්නේ නිකමට බලන්න ඔබ ඉගෙනගත්ත දැනුම බලන්න ප්‍රස්ථාර ගානේ රෝමි ලක්කම් 5 ඇත්තටම මේ පොත නැත්තම් දැන් වැඩක් නැහැ අඩුම තරමේ මේ 2006 ඉඳලා 2020 දක්වා පේපර්ස් ටික තියෙන්න ඕන මම ආයිමත් කියනවා 2014 දෙවනි පේපරේ දෙවනි ගාන රචනා පේපරේ දෙවනි ගාන ඒකේ රෝමි ලක්කම් 5 කියනවා ශ්‍රිතී අගය ඍණව වැඩිවන අන්න ඍණව වැඩිවන එක්සි අගය පරාසය සොයන්න අන්න අම්මෝ සර් දැන් අපිට ඒක පුළුවන් සර් ඍණව වැඩිවන අනිවාර්යෙන් අවමයක් ඔක ඍණව වැඩි වෙන එක්සි අගය පරාසය අත උසන්න ඇඟට පොඩි ගැම්මක් ආවද නියමයි සර් උගන්වනකොට අර පාස් පේපරුත් පෙන්නන නිසා ලොකුම විශ්වාසයක් තියෙනවා සර් ඔහොම කරගෙන යන්න හරි විභාගයට අහනවා කියලා තමයි මම පෙන්නුවේ ඔය දැන් මෙච්චර වෙලා කරපු එක විභාගයට අහනවා විභාගයට අහනවා හරි හරි විභාගයට අහනවා හරි පුතේ දැන් ලියන්න මාතෘකාව ඔන්න දැන් තමයි මැච් එක පටන් ගන්න දැන් තමයි ප්‍රබලම මැච් එක පටන් ගන්න ලියන්න මාතෘකාව y සමානයි ax වර්ග ධන bx ධන c y සමානයි ax වර්ග ධන bx ධන c ආකාරයේ ශ්‍රිත මේක තමයි ප්‍රස්ථාර පවුලේ භයංකාරම
අවසානම ලොකුම ලොකු හාදය. සාමාන්‍ය පෙළ විභාගෙට 99ක් ප්‍රශ්න අහන්නේ මෙයාගේ. සාමාන්‍ය පෙළ විභාගෙට 99ක් ප්‍රශ්න අහන්නේ මෙයාගේ. ඒ නිසා ප්‍රබලම තැනකට යන්න හදන්නේ මට චූටි වෙලාවක් දෙන්න. මම මෙයාගේ වටිනාකම ගැන චුට්ටක් කියලා දෙනවා. හරි. පෑන පැත්තකින් තියන්න. පුතේ. උදයන්ග සර් දැන් මම මෙයා ගැන පොඩි විස්තරයක් කරන්න හදන්නේ. පෑන පැත්තකින් තියන්න. හරි. ප්‍රස්ථාර පවුලේ සමාජිකයෝ ඉන්නෝ 5 දෙනෙක්. පුතාලට මම නෝට් එකට දීලා ඇති. ප්‍රස්ථාර පවුලේ සමාජිකයෝ 5 දෙනෙක් ඉන්නවා. y සමානයි mx, y සමානයි mx ධන c, y සමානයි ax වර්ග, y සමානයි ax වර්ග ධන b, y සමානයි ax වර්ග ධන bx ධන c. එතකොට ප්‍රස්ථාර පවුලේ ඉන්න දරුණුම සහ 11 වසරේදී ඉගෙන ගන්න ඉන්න ඩයල් එක තමයි ඔය ඉන්නේ. මෝ හරියට පුතේ ශිවන්‍ය වගේ. පුතා දන්නවද ශිවන්‍ය? ඔව් සර්. විනාඩියක් දෙන්න. හරි. සමා වෙන්න. මේ ඉහලින් කෝල් එකක් ආවේ. ගෙදර තාත්තා ආන්සර් නොකරොත් පන්තියක හිටිය කියලා වැඩක් නැහැ. බයිනෝ. ආගෙන. හරි පුතේ. y සමානයි ax වර්ග ධන bx ධන c. හරි. මෙයා හරියට පුතේ ඔය අතුස්සපු ගානේ පල්ලෙහාට දාන්න. උන් කැමර ඔන් කරන්නෙත් නැහැ. උස්සගෙන ඉන්නව අත. මට ඔන් කරන් ඉන්න පොඩි අය ටිකවත් පේන්නේ නැහැ. හොඳ සෙට් එකක් ඉන්නවා අවංකවම කැමර ඔන් කරලා මට ගෞරව කරන සෙට් එකක්. කැමර ඔන් කරාම තමයි මට ගෞරවයක් වෙන්නේ. හරි. අහගෙන මට පන්තියක් බව දැනෙන්නේ එතකොට. හරි පුතේ. දන්නෝනේ පන්තියකදී මම කොච්චරන hina වෙනවද කියලා. ඔය මගේ පන්තියේ ළමයි දන්නෝ පන්තියකදී සමහර ළමයි බඩ අල්ලගෙන සමහර පාඩම් වලදී hina වෙලා වැඩි වෙලා එළියට බහින්න. ඒ තරමට අපි hina වෙනවා. මම මාර පීඩනයකින් පුතා මේ ඔන්ලයින් කරන්නේ. කැමැත්තකින් නෙමෙයි. මොකද මම හරි hina වෙන්න නිදහසේ ඉන්න කැමති කෙනෙක්. ළමයි අර පුලුටක්වත් පේන්නේ නැති වුණාම උගන්නන්න බෑ. හරි. අහගෙන. හරි. පුතේ මෙයා හරියට ශිවන්‍ය නැන්ද වගේ. ඒ මොකෝ සර්? පුතාලා දන්නෝ ශිවන්‍ය නැන්ද බල්ලා තියෙනවනේ. ශිවන්‍ය නැන්දට පුළුවන් හිටපු ගමන් ස්වරූපී ලලනාවක් වෙන්නත් පුළුවන්. හිටපු ගමන් නායක වෙන්නත් පුළුවන්. හිටපු ගමන් රිතික් වෙන්නත් පුළුවන්. රිතික්ගේ අම්මා වෙන්නත් පුළුවන්. යකෝ මරුනේ. මාර හැකියාවක් ශිවන්‍ය නැන්දට තියෙන. අන්න ඒ වගේ පුතේ මෙයා ස්වරූප 3කින් එකක් ඕකම තමයි මාත් ඒක වෙනම ගන්න. ස්වරූප 3කින් 11 වසරේ ළමෙක් ගාවට එන්න පුළුවන්. පළවෙනි එක තමයි නායි ස්වරූපේ. හරි. 6 වසරේ පොඩි එකෙක් මගෙන් අහනවා ඉස්සර හොඳේ ඉස්සරම ඔය ශිවන්න තියෙන කාලේ පන්ති කරන කාලේ මගෙන් අහනවා සර් හරි ණයා වෙලා ඉඳෙද්දි ශිවන්‍ය නැන්ද වෙනකොට සාරිය ඇඳෙන්නේ කොහොමද කියලා මගෙන් අහනවා. හරිද? මං කිව්වා පුතේ ඕක ඔයා අහන්න ඕන ගෙදර දෙමව්පියොන්ගේ. ඇයි අම්මත් එක්කනේ ඔය බලන්නේ අම්මත් එක්ක තාත්තත් එක්කනේ. පුතා තාත්තගෙන් හරි අම්මගෙන් හරි අහගන්න. මගෙන් ගොම් ප්‍රශ්න අහන්න එපා.
ඉතින් ඇත්තනේ. ඌට මොකක් හරි ප්‍රශ්නයක්. සාරිය ඇඳෙන්නේ කොහොමද? මන් දන්නේ මන් දන්නේ කොහොමද? හරි. පළවෙනි එක තමයි මේකම. දෙවැනි එක පුතේ ඔන්න බලන්න. y සමානයි ධන හෝ ඍණ x ධන හෝ ඍණ a වර්ග ධන හෝ ඍණ b. අනේ සර් මෙලෝ රෙද්දක් තේරෙන්නේ නැහැ. ගණන් ගන්න එපා. තේරෙන්න නෙමෙයි කියන්නේ. දැනගන්න කියන්නේ. ඕව තේරෙන්න ඕනේ නැහැ. තේරෙන්නේ මොකද? ඕව මම පොවනවා. ඉගෙනුවට පස්සේ තේරෙන්නේ නැත්තම් මගේ වැරද්දක්. තාම ඉගෙනුවේ නැහනේ. තාම නිකන් පෙන්නුවා. 1 2 තුන්වෙනි ස්වරූපේ නිව් සිලබස් එකෙන් ඔයාලට ආපු එක්කෙනෙක් ධන හෝ ඍණ x ධන හෝ ඍණ a x ධන හෝ ඍණ b. හරි. එහෙනම් මතක තියාගන්න දෝනි අපි මින් ඉදිරියට මේ වර්ග තුනම අධ්‍යයනය කරන්න ඕන. මේ එක එක්කෙනාගේ එක එක ලක්ෂණ තියෙනවා. ඒ ලක්ෂණ ටික අධ්‍යයනය කරාම පාඩම ඉවරයි. පාඩම ඉවරයි. එක එක්කෙනාගේ එක එක ලක්ෂණ තියෙනවා. අධ්‍යයනය කරාම පාඩම ඉවරයි. හරි පුතේ. ලියන්න මෙහෙම. මෙය ප්‍රධාන ආකාර තුනක් යටතේ මෙය ආකාර තුනක් යටතේ එකිනෙකට වෙනස් ආකාර තුනක් යටතේ එකිනෙකට වෙනස් ආකාර තුනක් යටතේ අධ්‍යයනය කෙරෙනු ඇත. 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 හරි. ලියා ගන්න පුතේ මේ රූප සටහන්. මේක අනිවාර්යෙන් ඔළුවේ තියෙන්න ඕන.
පුතේ අධ්‍යයනය කෙරේ. හරි. එහෙනම් පළවෙනි මාතෘකාව දැන් මම අධ්‍යයනය කරන්න හදන්නේ ගන්න ප්‍රස්ථාර පොත් මැච් එක පටන් ගන්න හදන්නේ. ලස්සන මැච් එකක්. පළවෙනි ගාන උදයංග සර් පොඩි එකෙක්ට වගේ අතදරුවෙක්ට වගේ උගන්වනවා. හැබැයි පුතේ දෙවනි ගානේදී මං චුට්ටක් රෆ් වෙනවා. ඔක්කොම කියලා දෙන්නේ නැහැ. තුන්වෙනි ගානේදී නම් මෙලෝඩියක් කියලා දෙන්නේ නැහැ. තනියෙන් පුතාලට මම දෙන ප්‍රස්ථාරය ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕන. හරි. ඕනනම් මාතෘකාවක් ලියලම ගමු. ප්‍රස්ථාර පොතේ දන්නෝනේ වැඩ කරන හැටි. ප්‍රස්ථාර පොතේ වැඩ කරන හැටි දන්නේ නැත්නම් අහගන්න. ප්‍රස්ථාර පොතේ සමහරු ලොකු වැරැද්දක් කරනවා. වැරැද්ද තමයි පොතේ පිටුවේ එහා පැත්තේ වගුව අඳිනෝ ප්‍රස්ථාරය අඳින්න එක පැත්තක. එතකොට ඉතින් හැමතිස්සෙම මෙන්න මෙහෙම. ඌට වෙන වැඩක් නැති වෙනවා. වගුව බලනවා ප්‍රස්ථාරින්න. වගුව බලනවා ප්‍රස්ථාරින්න. එහෙම එපා. හැමතිස්සෙම වගුව මේ පැත්තේ අඳින්න. ප්‍රස්ථාරය මේ පැත්තේ අඳින්න. එහෙමයි. ප්‍රස්ථාර පොත යූස් කරන්නේ එහෙමයි. නැත්තම් බෙල්ල කැඩෙනවා. පොට යනවා පට ගා. හරි. හරි. ලියන්න මාතෘකාව ප්‍රස්ථාර පොතේ අර නෝට් පොතනේ ප්‍රස්ථාර පොතේ ලියන්න. y සමානයි ax වර්ග ධන bx ධන c ආකාරයේ ප්‍රස්ථාර හරි. හරි. ලියන්න. ගාන ලියන්න පුතේ. ගාන ලියන්න. පළවෙනි ගාන නිසා හිමින් ලියන්න. y සමානයි x වර්ග ධන 4x ධන 3 යකෝ මරුනේ සර් 10 වසරේදී අපි යෝ වෙන්දී නැහැ. ඒක තමයි කියන්නේ. දැන් 11. y සමානයි x වර්ග ධන 4x ධන 3. පරාසය ලියා ගන්න. ඍණ 2 ධන 3. ඍණ 2 ධන 3. ඒ මොකද්ද සර්? ඒ කියන්නේ ඕනම ශ්‍රිතයකට පැටියෝ පරාසයක් තියෙනවා. මේ තමයි ශ්‍රිතේ පරාසය. මං ඉගෙනුවා කලින් සතියවල ඉගෙනුවා. පරාසයක් ඇතුලේ තමයි ප්‍රස්ථාරය අඳින්නේ. පරාසයක් ඇතුලේ තමයි අඳින්නේ. හරි. දැන් පුතේ වගුව ගහගමු. පරාස වගුව x y ඍණ 2 පටන් ගන්න. ඍණ 1 බලමු. ඇඳලා බලමු. කොහෙද යයිද කියලා මම නම් දන්නේ නැහැ. යන්කෝ බලන්න. හරි. ඉස්සෙල්ලා මම පුතේ බලාගෙන ඉන්න. ඍණ 2 ආදේශ කරනවා. චූටි එකක් මට ආදේශ කරන්න අවස්ථාව දෙන්න. චූටි එකයි. ඔන්න බබෙට්ට වගේ කියලා දෙනවා. ඉස්සෙල්ලම ශ්‍රිතේ ලියන්න. y සමානයි x වර්ග ධන 4x ධන 3. හරිද? හරි. ඊට පස්සේ පුතේ x වෙනුවට 1000 ඍණ 2. එතකොට මේ යට එක එනවා.
x වෙනුවට ඍණ 1 දැම්මොත් යට 1 එනවා. එහෙමයි ගන්නෙ. x වෙනුවට දාන්න ඍණ 2. මතක තියාගන්න සුදු පුතේ ආදේශ කරනකොට අනිවාර්යෙන් වරහන් දාන්න. ඒ මොකොස? ඒක පස්සේ කියන්න. ඒක නීතියක්. x ගැලෙව්වා වරහන දැම්ම. අර x තිබිච්ච තැන් වලට ඍණ 2 දාන්න. පට්ට නෝන්ඩි. පට්ට ලේසි. ඍණ 2 වර්ගය ධන 4යි. ඍණ 2 වර්ගය ධන 4යි. ධන 4 ඍණ 2කින් ගුණ කරාම ඍණ 8යි. යකෝ විලිලැජ්ජ වේගෙන එන්නේ. මෙතන ධන 3යි. හරි. දැන් පුතේ ධන 4යි ධන 3යි ධන 7යි. ධන 7යි ඍණ 8යි. එතකොට දෙන්නගේ ලකුණු වෙනස්නේ. වෙනස් නිසා අඩු කරනවා. 8න් 7ක් ගියාම 1යි ඍණ 1යි. ලොකු එක ඍණනේ. ධන 8යි ඍණ ධන 7යි ඍණ 8යි කියන්නේ ඍණ 1යි. පළවෙනි හිස්තැනට ඍණ 1යි. අත උසන්න තේරුණු කට්ටිය. හා. ඔය විදියට වගුව පුරවන්න. පුරවලා ප්‍රස්ථාරය අඳින්න. ඉක්මන් කරන්න. වෙලාව ගියාට කමක් නැහැ. මං කොහොමත් ප්‍රස්ථාරය අඳින විදිය ඔක්කොම කියලා දෙනවා. පළවෙනි ගානනේ. ඒක යුතුයකම.
හරි මේ කිසිම දෙයකට කලබල වෙන්න එපා. හිමි හිස්තැන් ටික පුරවගෙන යන්න. මමත් පුරවනවා. මගේ පුතලා පුරවන්න. මගේ එක බලාගෙන පුරවන්න එපා. එහෙම වුණොත් ඊළඟ ගාන මෙලෝදියක් බැරි වෙනවා. දෙවෙනි එක y සමානයි x වර්ග ධන 4x ධන 3 x වෙනුවට 1000 ඍණ 1 ඍණ 1 වර්ගයේ ධන 1යි 4 වරක් ඍණ 4යි ධන 3යි ධන 1යි 4යි ධන 1යි ධන 3යි ධන 4යි ධන 4යි ඍණ 4යි බිඳුවයි. දෙවෙනි තැනට බිඳුවයි. yes sir මට දැන් වැඩි අහුවෙලා තියෙනවා. ඇත්තටම 11 වසරේකට ඕක බැරි නම් මගේ වචන හොඳ නැහැ. ඕක බැන්න වැඩක් නැහැ. පට්ටන ඕන්ටිනේ. මේක බැරි නම්. හරි. අපේ සෙනුජි හරිද පුතේ? ඇඳලත් ඉවරද ප්‍රස්තාරේ? වගුව පුරවල අඳින්න පුතේ. ඇඳද පුතේ? හරි. අපේ නිසලයා ප්‍රස්තාරය ඇඳද? අඳින්න අඳින්න. මේක ටිකක් වෙනස් හොඳේ. ප්‍රස්තාරය වෙනස්. බිඳුව. අනේ මේ ගොංකමට බිඳුව නම් ආදේශ කරන්න එපා. කෙලිම උත්තරේ ගන්න පුළුවන්. මෙතෙන්ට බිඳුව දැම්මොත් බිඳුවයි මෙතෙන්ට බිඳුව දැම්මොත් බිඳුවයි මෙතන 3යි. අනිවාර්යෙන් මෙන්න මෙතන තියෙන එක තමයි උත්තරේ එන්නේ. ඇයි බම් බිඳුව දැම්මම මේ ටික බිඳුව වෙනවනේ. මක්ක සබම් මේ. මිසුමි සබ. ඊළඟට එක දාමු. ඒකත් මට නම් හිතින් ගන්න පුළුවන්. බැරි එකෙක් හිටියොත් පවුනේ. x වෙනුවට එක දානවා. එකේ වර්ග 1යි 4 වරක් 4යි ධන 3යි 7යි 8යි උත්තරේ 8 ආපු කට්ටිය සුපිරිය මරු ඊළඟට දෙක දාලා බලමු මේක තනිකර මැෂින් එකක් වගේ y සමානයි x වර්ග ධන 4x ධන 3 දෙක දාමු. දෙකේ වර්ගය ධන 4 වරක් 2 ධන 3. දෙකේ වර්ගය 4යි 8යි ධන 3යි 12යි 15යි 15යි. ඉතින් කමන්නේ තුනත් වෙමු. බෑනේ අපිට පරාසය දීලානේ. ඔක නිකන් හරි ලකුණක් වගේ ඉන්න ඕන. ඇඳපු එකෙක් ඉන්නවනම් නිකන් හරි ලකුණක් වගේ ප්‍රස්තාරේ එන්න ඕන. මට මතකයි මම ඔක ඇඳා 1900 බර ගණන් වල. හරි. තුන දාමු. y සමානයි x වර්ග ධන 4x ධන 3. x වෙනුවට 3000. 3 වර්ගේ 9යි 12යි ධන 3යි 21යි 24යි 24යි කො 24 අත උසන්න මේ කොම හරිනා yes නියමයි සර් thank you sir දැන් සර් ඕනම එකක් දෙන්න මං එතකොට සර් හැම එකම හොයන්නේ මෙහෙමද ඔව් බා ඉතින් සර් පට්ට ලේසියිනේ ඒක තමයි මිනිහෝ කියන්නේ ගණන් පට්ට ලේසි එතකොට සර් විභාගෙට අහන්නේ ඕවද ඔව් විභාගෙට අහන්නේ ওই ටිකම තමයි විභාගෙට මෙන්න මෙහෙමයි හිස් තැන් දෙකක් විතර දෙනවා අනිත් ඒවා දෙනවත් එක්ක ඒ කියන්නේ තව ලේසි විභාගෙට ඔක්කොම පුරවන්න දෙන්නේ නැහැ හිස් තැන් දෙකක් විතර දෙනවා ලැජ්ජයිනේ එතකොට සර් තව ලේසි වෙනවනේ ඒක තමයි කියන්නේ ගණිතය පට්ට ලේසි ගණිතය තමයි ලේසිම ගණිතය පට්ට විහිළුවක් හරි දැන් මම පුතේ ඕක ප්‍රස්ථාරයකට ගන්න හදන්නේ මේ
ගිය සතියේ මගේ පන්තියට එන්න බැරි වෙච්ච දරුවෙක් ඉන්නවනම් අහගෙන ඉන්න. ප්‍රස්ථාර කොලේ මැනේජ් කරන්න හදයි. කොහොම ඒ කරන්නේ? ප්‍රස්ථාර කොලේ මේ පැත්ත පටන් ගන්නෝ ඍණ දෙකෙන් විතර. ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 4. වයිගේ උපරිම 24යි. එකින් එකට යන්න 24 23 ඔහොම එන්න. ඇවිල්ලා බිංදුව ඍණ 1 ඍණ 2 ඔහොම එන්න. පැන්සලෙන් හොඳ ඉස්සෙල්ලම ඒක කරගන්න. ඉස්සෙල්ල මේක කරගන්න. ඉක්මන් කරන්න. මැනේජ් කරන්න. ප්‍රස්ථාර කොලේ මැනේජ් කරන්න. අඳින්න පුළුවන්ද? සයි. කොහොමද අන්න? අකිත ඇඳලා සුපිරි. තිනෙත් ඉක්මන් කරන්න. ඉඩ මදිද සෙනුජී? එකින් එකට ගියොත් ඉඩ මදිද? එක එක ප්‍රස්ථාර කොළවල එහෙම කේස් තියෙනවා. මෙවන් මේ ප්‍රස්ථාර කොළේ ඉඩ මදිද? නෑ නේ නෑ. නෑ. නිසල නිසල් නෑ නේ අවුලන්නේ නෑ. අවුලන්නේ නෑ. එහෙනම් සුදු පුතේ මෙතන බිඳුව තියෙන්නේ බා. එතන තමයි y. අපිට ඕන තැන් වල y ගහන්න බෑ. මෙතන බිඳුව තියෙන තැන එතන තමයි x තියෙන්නේ බා. හරි. දැන් ওই විදියට ඊට පස්සේ මේ උඩ තියෙන දිහා බලලා 1 2 3 4 ඍණ 1 ඍණ 2 1 2 3 ඔහොම ලකුණු කරහම් බලන්න. එතකොට සර් මේ ටික මකන්න ඕනද? එපා. තියෙන දේ. ලකුණු කපයිද? නෑ නෑ. මොලේ අමාරු කාර්යෝ නෙවෙයි පේපරේ බලන්න. ලකුණු කපන්නේ. කපයිද? කපන්නේ නෑ බල. හරි. හරි. ඇන්දා. හරි. මං දැන් ඔය ඇන්දට පස්සේ මට කියන්න මොන වගේද ප්‍රස්ථාරය ආවේ කියලා. මම ඇඳලා පෙන්නන්න. x y එකේ ඍණ 1. ඒ කියන්නේ මෙන්න මේ ධන එකේ ඍණ 1. මෙන්න මේ දෙක කැපෙන තැන තමයි ඔතනින් තමයි හැරෙන්නේ. හා බිඳුවේදී ධන 3යි නේ. මෙන්න මේ වගේ එකක් ආවනම් අත උසහම් බලන්න පුතේ. හරි ලකුණක් වගේ. දරුවෙක් අඬනවා ප්‍රස්ථාර කොලේ ඉඩ මදිලු. ඒක තමයි මං කිව්වේ කොළ ගන්න එපා. පොත ගන්න කිව්වේ ඒකයි. ඉඩ මදි නම් අවසාන කණ්ඩාංකේ නැතුව ඉතුරු ටික අඳින්න. වෙන මොකද්ද කරන්නේ?
අර 24 කියන එක අයින් කරන්න. පොතක් ගන්න පුතේ. එතකොට හරියනවා. ප්‍රස්තාර පොතක් තියෙනවා. මේ නාඩගම් පොත් තියෙනවා. ටෙඩි බෙයාලා ඉන්නවා. සමනල්ලු ඉන්නවා. ඒ අපි රවට්ටන්නේ. ඉඩමදි. හොඳ පොතක් තෝරලා ගන්නවා. ඇට්ලස් වගේ නම් හොඳයි නේ. බය වෙන්න එපා පුතේ. කොලේ මදි නම් අර ලොකු කණ්ඩාංකය අයින් කළා 24 අයින් කළා ඉතුරු ටික අනේ එකක් අයින් කරාට අවුලක් නැහැ. එම අවුලක් නැහැ. හරි. මෙවන්මි ප්‍රස්ථාරය ආවද? ආවා. තරුසි හරි පුතේ. උපේක්ෂා. එයා ප්‍රස්ථාරේ පෙන්නවා. අපේ මෙයා නෑ. අරිත. අරිත ඉන්නවද? අරිත දිසානායක. නෑ අද ඇප්සර්. හොඳම දවසේ එන්නේ නෑ යා උදේ. ට්‍රිප් එකක් ගිහලා වෙනද. හරි. මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් ආවනම් යටි හිතින් සතුටු වෙන්න ලකුණු 10ක් සාමාන්‍ය පෙළ විභාගේ ලකුණු 10ක් දැන් නිකන් අතට එනවා වගේ දැනෙනවා. තව තියෙනවා. තව පොඩි කන්සෙප්ට් ටිකක් අල්ලගන්න තියෙන්නේ. ඕක පුළුවන් නම් ලකුණු 4ක් එම් පිටින්ම යකෝ ඇතිනේ. ඇතිනේ හොඳටම ඇතිනේ. ලකුණු 4ක් 10න් 4ක්. ඕක පුළුවන්. තව තියෙනවා. තව පොඩි තියෙනවා. සම්මිතිකක්ෂය 6 අනම්මන. ඒව මම පස්සේ අහන්න. හරි. සර් ඕක අඳින්නලු හරියටම. ඉතින් පුතේ බබාලා නෙවෙයිනේ. ඔන්න බලන්න. ඍණ එකේදී කීයද ආවේදෝනි? ඍණ එකේදී බිඳුවයි. නේ? ඔය විදියට ඍණ එකේදී කීයද? ඔය විදියට අඳින්න. ඍණ එකේදී කීයද? ධන එකේදී කීයද? ඒක ඉතින් චූටිම කාලේ මොන්ටිසෝරි යන කාලෙත් ඔක පුළුවන් නේ. කණ්ඩාංක ටික දුන්නම දැන් ධන දෙකේදී කීයද? ඉතින් පටලේසිනේ බා. ඔය වගුවේ තියෙන එක. x ධන දෙකේදී y 5යි. තිත තිව්වා. ලේසිනේ පුතේ. සර් ඔය වැරදිලු. සමාවෙන්න වැරද්දක් තියෙනවා මට කියන්න. මම පොඩ්ඩක් අඳින්න. හරියටම අඳින්න ඕනේ කියලා මේ කට්ටිය කියන හින්දා. මට උදව් කරනවද? උදව් කරා. මං අඳිනෝක සෝදෝ මට උදව් කරන්න දෝනි. පුතේ මට උදව් කරන්න. ඍණ 1 ඍණ 2 ධන 1 ධන 2 ධන 3 4න් 4ට යන් 4 8 12 16 20 24 ඍණ 4 ඕකේ කමන්නේ මම නිකන් ගියා. මට කියන්න දෝනි ඍණ දෙකේදී කීයද? මට මතක නෑ වගුව. ඍණ දෙකේදී ඍණ 1යි. දෝනි කීයද ආවේ ඍණ දෙකේදී? ඍණ 1යි. ඍණ දෙකේදී ඍණ 1යි. ඍණ දෙකේදී ඍණ 1යි මේ හරි. හරි. ඊළඟට ඍණ එකේදී
ඍණ එකේදී බිඳුව. ඊළඟට බිඳුවේදී ධන 3යි. ඊළඟට එකේදී 8යි. හොඳයි ලස්සනයි. දෙකේදී 15. තුනේදී සුපිරි මරු හරි ලකුණක් වගේ ඇවිල්ලා තියෙනවා. අත උස්සන්න ඔය වගේ එකක් ආවන. සුපිරි හොඳේ. මරු සුපිරි පට්ට. මරු සුපිරි. හරි. හරි. හරිනේ. ඔය ප්‍රස්තාරය ඔන්න ඔහමයි එන්න ඕන. හරි. දැන් ඔන්න පුතාලට උදයංග සර් තනියෙන් ගානක් දෙන්න හදා. ලෑස්තිනේ? තනියෙන් ගානක් දෙන්න හදා. ලෑස්ති වෙන්න. කිසිම උදව්වක් දෙන්නේ නැහැ. මයි පුතාට තනියෙන් ප්‍රස්තාරය අඳී. y සමානයි x වර්ග ඍණ 2x ඍණ 1 y සමානයි x වර්ග ඍණ 2x ඍණ 1 පරාසය ඍණ 1යි ධන 3යි. ඕකේ ඕකේ පුතේ අදී වගුව ගහනිස ඉක්මන් කර
හරි මම පුරවනවා ඒ ගැන වැඩි හිතන්න එපා පුතාලා මැච් එක ගහගෙන යන්න y සමානයි x වර්ග ඍණ 2x ඍණ 1 x වෙනුවට ඍණ 1 දානවා x වෙනුවට ඍණ 1 ඍණ 1 වර්ගයේ ධන 1යි ඍණයි ඍණයි ධන දෙවරක් 2යි ඍණ 1යි එතකොට මම මේ ධන 1යි 2යි ධන 3යි ඍණ 1යි උත්තරේ ධන 2යි පළවෙනි හිස්තැනට ධන 2 ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක් දැන් ඔබ යන මාර්ගේ හරි යන් ඔහම යන් ඔහම යන් ධන 2 මමත් හොයනවා ඔයාලත් හොයන්න බිඳුව දැම්මනම් පට්ට නෝන්ඩි මේකත් බිඳුව ඍණ 1 ඍණ 1 එක දාමු එකේ වර්ග 1යි ඍණ 2යි ඍණ 1යි ඍණ 2යි ඍණ 1යි ඍණ 3යි උත්තරේ ඍණ 2යි ඍණ 2යි පුතේ ඊළඟ එකට ඍණ 2යි පට්ට නෝන්ඩි ලැජ්ජයි ඔයාලා වගේ උත්තර ටික හරිද බලන්න y සමානයි x වර්ග ඍණ 2x ඍණ 1 x වෙනුවට 2 දානවා දෙකේ වර්ගය 4යි ඍණ 2 ධන 2කින් වැඩි කරාම ඍණ 4යි ඍණ 1යි ධන 4යි ඍණ 4යි කැපුණම ඍණ 1යි ඍණ 1යි හරිද හරි හරි සර් ඔහොම යන්න තුන y සමානයි x වර්ග ඍණ 2x ඍණ 1 x වෙනුවට 3 දානවා 3 වර්ගය දෙවරක් 3 ඍණ 1 9යි ඍණ 6යි ඍණ 1 එතකොට ඍණ 6යි ඍණ 1යි ඍණ 7යි 9න් 7ක් 2යි ධන 2යි දකෝ මරුනේ පට්ට ගේමක් කියන්නේ ගහ අඳින්න බලන්න ප්‍රස්තාරය අඳින්න බලන්න ඇත්තටම පැටියෝ ගහක වුණත් මුල හොඳ නම් අග හොඳයි දෙමව්පියෝ හොඳ නම් දරුවොත් හොඳයි දෙමව්පියෝ ජෙනුයින් නම් දරුවොත් ජෙනුයින් ඒ වගේ වගුව හරිනම් ප්‍රස්තාරය හරි මුල හොඳ වෙන්න ඕන හරි දැන් මම ප්‍රස්තාරය අඳින්න හදා ප්‍රස්තාර කොලේ මැනේජ් කරන විදිය දැන් කියලා දෙන්න ඕනේ නැහැ x y 1 2 3 ඍණ 1 ඍණ 2 මේ පැත්තේ 1 2 3 4 මේ පැත්ත ඍණ 1 ඍණ 2 ඍණ 3 හරි ඍණ 1 දී උත්තරේ කීයද ආවේ මම අම්මා මට උදව් කරන්න
ඍණ එකේදී දැන් හැදුවා ධන දෙක. ඍණ එකේදී ධන දෙකයිනේ. x ඍණ එකේදී y ධන දෙකයි. බිඳුවේදී ඍණ එකයි. බිඳුවේදී ඍණ එකයි. එකේදී ඍණ දෙකයි. අකෝ මරුනේ. දෙකේදී ආයිම ඍණ එකයි. දෙකේදී ඍණ එකයි. තුනේදී ධන දෙකයි. මරු. අතින් අඳින්නේ හොඳේ. වෙන මොකකින්වත් බෑ. ලස්සනයි පුතේ. මේ වගේ එකක් ආව නම් අත උස්සක්. සුපිරි. හරි. සර් මේ ඇත්තටම දැන් සර් මට හිතෙනවා විභාග ප්‍රශ්න ටිකේ පාස් පේපර්ස් ටික දැන් මට හදන්න පුළුවන් කියලා දැනෙනවා සර්. පුළුවන්. ලියා ගන්න ගෙදර වැඩ. ගෙදරට ලියා ගන්න. 2006 සිට 2020 දක්වා සියලුම ප්‍රස්තාර ටික අඳින්න. අද මගේ ටාගට් එක උනේ ප්‍රස්තාර අඳින හැටි කියලා දෙන එක. වෙන මුකුත් උත්තර ලියන්න යන්න එපා. රෝමිලක්කම් 2 3 4 කරන්න යන්න එපා. අද උදයන්ග සර්ගේ ටාගට් එක උගන්නලා ඉවරයි. ප්‍රස්තාරේ අඳින්නේ කොහොමද? අන්න. එතකොට සර් ඕනම පේපර් එකක් පුළුවන්ද? දැන් පුළුවන්. බැරි වුණොත් මගේ කන මං කපනවා. just now කපනවා. පළවෙනිම දේ තමයි ප්‍රස්තාරේ අඳින්න පුළුවන් වෙන්න ඕන. මං ඔප්පු කරලා පෙන්නන්නද? right. ගන්න 2019. මම කිව්වම පොඩ්ඩක් මං කිව්වනේ පාස් පේපර්ස් පොත අතේ තියෙන්න ඕන. බෞද්ධයාගේ අත්පොත මොකද්ද? ධෝනි. බෞද්ධයාගේ අත්පොත ත්‍රිපිටකේ ගාන්නේ පයින් හොඳේ. ඔය තාම් පාසල් යන කොයි වෙලාවෙත් බෞද්ධයාගේ අත්පොත මොකද්ද? අපේ මෙයා දාන්නෝ අයෝධ්‍යා. ත්‍රිපිටකේ ගෙදර આવොත් කියන ත්‍රිපිටකේලු. ධම්මපදේ. ඇතියාන්ත. හරි. හරි. අන්නේ වගේ නෙතකින් ලැජ්ජයි. කමන්නේ. කාගෙන ඉන්න කමන්නේ. අවුලන්නේ. මේ බෞද්ධයාගේ අතේ හැමතිස්සෙම තියෙන්න ඕන පොත තමයි ධම්මපදේ. ඒ වගේ O level ලියන දරුවෙක්ගේ අතේ හැමතිස්සෙම තියෙන්න ඕන පොත තමයි පාස් පේපර්ස් පොත. යන තැන එල්ලන් යන්න ඕන. සර් බර වැඩිනේ. මන් දන්නේ. කොහෙන් හරි එල්ලගෙන යන්නේ. හරිනේ? අනිවාර්යෙන් තියෙන්න ඕන. හරවන්න 2019 ටක් ගාලා ප්‍රස්තාරයට යඳහම් පුතේ. බැරි වුණොත් මගේ කන කපනවා. දැන් කපනවා. වතුරක් ගේන්න. ඉක්මන් කරන්න. හරි. 2019 අරවන්න. උත්තර ලියන්න එපා මුකුත්. වගුව බලලා ප්‍රස්තාරය අඳින්න. දැන් ඕනම එකෙට මෙතන ඉන්න ඕනම එකෙට ප්‍රස්තාරය අඳින්න පුළුවන්. බැරි වුණොත් කන කපන්න. නවෝදිලා චූටි මල්ලිත් එතන ඉඳගෙන ඉගෙන ගන්න. මරු හොඳේ. ඔය කාලේ ඉඳන් ප්‍රස්තාරය ඉගෙන ගන්නවා කියන්නේ ලොකු දෙයක්. සතුටුයි. ඕනම ගානක්. බැරි වුණොත් මං වගේ කියනවා.
කවුරු හරි කියන ලබන සතිය ඇවිල්ලා සර් මට මෙන්න මේ ගාන අඳින්න බෑ. මං ඔප්පු කරලා පෙන්නනවා. අඳින්න පුළුවන් බව. ප්‍රස්ථාර ගානේ පළවෙනි පියවර. ප්‍රස්ථාරය අඳින්න පුළුවන් වෙන්න ඕන. 2019 ඒ කියන්නේ ගිය අවුරුද්දට උඩින් අවුරුද්දේ. ගන්න ප්‍රස්ථාරය අඳින්න. ඒ ඇත්ති හොඳටම. ඉක්මන් කරන්න. සර් මගේ ගාව පේපරේ නැහැ සර්. නැත්තම් පුතේ පුතාලට වැඩක් තියෙනවා. පේපරේ නැතිය උන්ට වැඩක් තියෙනවා. ඔය මීටින් එකේ තියෙන පුතේ එන් කියලා බටන් එක. බලන්නකො zoom එකේ. අන්න එන් කියන බටන් එක ඔබන්න. එතකොට ඔයා මීටින් එකෙන් අයින් වෙනවා. ඔයාට මං ගැලපෙන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් ගාව මේ පොත නැත්තම් වහාම මගේ මීටින් එකෙන් අයින් වෙන්න. ක්ලාස් එකෙන් අයින් වෙන්න. එයා වැඩක් නැහැ. එයාට තාම O level කියන එක දැනිලා නැහැ. හරි? හරි මං ඕන්නම් මනුස්සකමට ඕන්නම් දාන්නම් නැති එකට අද විතරයි හොඳේ. සමාන x වර්ග ඍණ 2x පරාසය ඍණ 2යි ධන 4 ඒව දීලා වගුවක් දීලා වගුවෙත් ගොඩාක් දීලා මනුස්සකමට මං අඳින්න හොයන්න දෙයක්වත් නෑ අප්පා මම මෝඩ ගාන ඔන්න එක තැනක් තියෙනවා හිස් තැන ඕක හොයන්න විතරයි තියෙන්නේ බලන්න ප්‍රස්ථාර ගාන පට්ට ලේසිනේ ඒක තමයි කියන්නේ අඳින්න පුතේ අද ගෙදර ගිහලා අම්මට කියන්නේ අම්මේ මං 2019 ගාන හැදුවා අම්මේ අම්මේ අඬන්න සතුටේ 2019
හරි. පුතේ ගෙදරට ලියා ගන්න. ලබන සතියේ එනකොට 2006 ඉඳලා 2020 දක්වා ප්‍රස්ථාර පොතක් අරගෙන සියලුම ප්‍රස්ථාර ටික ඇඳගෙන එන්න. එහෙම වුණොත් වැඩේ පට්ට ලේසි. මම අර ඉතුරු ප්‍රශ්න ටික මං කියලා දෙන්නම් කස කස ගාලා. ඉතිරි ප්‍රශ්න ටික කියලා දෙන්නම් කස කස ගාලා. ප්‍රස්ථාරේ අඳින හැටි අල්ලගන්න. ඒ ඇති. හරි. කොහමද ප්‍රස්ථාරය ආවේ? කොහොමද ආයේ පුතේ ප්‍රස්ථාරේ? ඔව්. මේ වගේ එකක්ද? සුදුනෝනා මේ වගේ එකක්ද ආවේ? නෑ. කොහොම බලන්න. ඔව් නේ. ඔව්. කොහොම බලන්න. ඔව් ඔව්. රයිට්. සුපිරි. මම බැලුවේ කරලාද කියලා. රයිට්. කොහොම මේ ප්‍රස්ථාරය එන්න ඕන? ඔව්. මෙන්න මෙහෙමයි ප්‍රස්ථාරය එන්න ඕන. මේ විදියට ප්‍රස්ථාරය ඇවිල්ලා නම් ඔබ සැබෑ දක්ෂයෙක්. බිඳුව මෙතන ධන එක මෙතන ඍණ එක. ඔන්න ඔය වගේ එකක් ඇවිල්ලා නම් අත උසාම් බලන්න පුතේ. මෙන්න මෙතන හරියටම ධන දෙක තියෙනවා. සර් ආව සර්. අම්මෝ සර් 2019 ගාන ආව සර්. අම්මෝ මරුණේ. ඉන්නකෝ. ගණිතය කියන්නේ පට්ට විහිළුවක්. මාර ලේසි. අත උසන් උසස් පෙළ මැක්ස් කරන සෙට් එක. මම ඉගැන්නුවා. මම උගන්නන්නේ. ආන්න සුපිරි. බය වෙන්න එපා මම ඒකත් කළා දෙන්න. හරිනේ? ඔය ටික ලස්සනට කරගෙන යන්න. එහෙනම් අද විශේෂ දැනුවත් කිරීමක් අපි 6න් පස්සේ කරන ඕනේ මේ අර මේ 10 වසරේ මග ඇරුණු කොටස් ටික සමා වෙන්න අත්‍යවශ්‍ය හේතුවක් නිසා අදට මම නිවාඩු දෙනවා. නමුත් ලබන සතියේ 6න් පස්සේ 6 ඉඳලා 7 වෙනකම් මග ඇරුණු 10 කොටස් ටික කරනවා. අද මේ ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයක් නිසා තමයි නැත්තම් මම කරන්න හිටියේ. කමක් නැහැ නේ අදට මට chance එකක් දෙන්න. හොඳයි. හරි. එහෙනම් ලබන සතිය හම්බෙමු. සුපුරුදු වේලාවට කට් කරන්න එපා කිසිම වෙලාවක. ලබන සතියේ තමයි වැදගත්ම සෙට් එක තියෙන්නේ. හරිනේ? එහෙනම් පරිස්සමින් ඉන්න. බුදු සරණයි. ජයෙන් ජයෙන් වේවා. ආයිබෝන් පුතේ. බුදු සරණයි. පරිස්සමින් ඉන්න.